දෙස බලන්නා ප්‍රීතියෙන් බැබලෙන්නේ ඔහුගේ මුහුණ කිසිදා ලජ්ජාවෙන් අඳුරු නොවේ එතුමන් දෙස බලන්නා ප්‍රීතියෙන් බැබලෙන්නේ අඳුරින් පිරිලොව එළිය කරන්නේ ජේසු සමිධානෝ පවට නැමුණු අය සුමගට ගන්නේ ජේසු සමිධානෝ ලෙඩ දුක් කරදර වලින් මුදන්නේ ජේසු සමිධානෝ අපගේ දිවියේ සත්‍යාලෝකය ජේසු සමිධානෝ අපගේ දිවියේ සත්‍යාලෝකය ජේසු සමිධානෝ එතුමන් දෙස බලන්නා ප්‍රීතියෙන් බැබලෙන්නේ ලජ්ජාවෙන් අඳුරු නොවේ එතුමන් දෙස බලන්නා ප්‍රීතියෙන් බැබලෙන්නේ යානන්ගේද පුත්‍රයානන්ගේද ශුද්ධාත්මයන්ගේද නාමයෙන් අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වරප්‍රසාදයත් දෙවි පියාණන්ගේ ප්‍රේමයත් ශුද්ධාත්මයන් වහන්සේගේ සහභාගීකමත් ඔබ සියල්ලන් සමග පවතිවා. ඔබ සමගද පවතිවා. තේමාව අද සාමාන්‍ය සමයේ 22 වන දිනයි. අද සුබෝධ තුලින් අප ආරාධනා කරනුයේ බාහිර සම්ප්‍රදායන්ට මුල් තැන නොදී දේවානට මුල් තැන දී ජීවත් වීමටයි. සදාතන ජීවිතය අපට උරුම වන්නේ මිනිස්සුව දන්නෝ බාහිර සම්ප්‍රදායෙන් නොව දේව වරප්‍රසාදය මගින් බව අප අමතක කර ඇත. සුද්ධවන්තකම පවිත්‍රතාවය බාහිර කාරණා මගින් නොව අප සිත තුළ ජනිත විය යුතුය. දෙවියන් වහන්සේ තුළ විශ්වාසයක් බලාපොරොත්තුවත් තබමින් දේව ප්‍රේමය තුළ ජීවත් වීම ධර්ම ගුණයන් තුළ පැවතීම ඇති යහපත් බව අද සුබෝධ තුලින් විශේෂාකාරයෙන් අපට උගන්වයි. ඒ හින් ක්‍රිස්තුස් වහන්සේ අපේ එකම ස්වාමීන් ආනන්ද ගැලුම්කාරයානන්ද බව මුළු සිතින් පිළිගෙන බාහිර සම්ප්‍රදායන්ගෙන් බැහැර වීමට අවශ්‍ය වරන් පතා මේ උතුම් වූ දිව්‍ය යාගයට සහභාගී වෙමු. ක්‍රිස්තුස් වහන්සේ තුල මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරීනි, ස්වාමීන් වහන්සේ අපිට මතක් කර දෙනවා බාහිර දේවල් වලට නොව අභ්‍යන්තරයේ අපේ ඇතුළාන්තයෙන් මතුවන ඒ යහගුණ වලට මුල් තැන දෙන්නට කියලා. එසේනම් අපි ස්වාමීන් වහන්සේ ඉදිරියේ අවංක ලෙස මනස්ථාපනය වෙමු, උන්වහන්සේගෙන් සමාව අයදමු. මන්ද අපේ ඇතුළාන්තය තුල තියෙනා වූ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, මාන්නය, වෛරය, පරිගැනීම නිසා සමාව දෙන්නට බැරිව අපි ලෙඩ වෙලා ඇති. නොයෙකුත් ආකාරයේ ලෙඩ රෝගවලට හේතුව එයයි.
එහෙනම් අපි කියමු උන්වහන්සේගේ සමාව දෙන්නට කියලා. සමාව ලබා ගනිමු. අනිත් අය වෙතත් කමාව දානය කරමු. මට ජේසු පිහිටවන්න මට ජේසු සමාවන්න මට ජේසු පිහිටවන්න මට ජේසු මගේ අතීතය මට වද දෙනවා මට වින කරපු අය සිහියට එනවා මට යාඥාවක් කරගන්නට බෑ මට සමා වෙන්න ජේසුනේ මාව නිදහස් කරන්න මගේ අතීතය මට වද දෙනවා මට වින කලවුන් සිහියට එනවා මගේ අතීතය මට වද දෙනවා මට වින කලවුන් සිහියට අමතක කරන්න බෑ සමාව දෙන්නත් බෑ පිහිටවන්න මට ජේසු පිහිටවන්න මට ජේසු ඔබ වහන්සේ එදා කුරුස ගසේදී සමාව දුන්නා ඔබ වහන්සේව ඝාතනය කරපු අයට අපිටත් එසේ සමාව දෙන්න සමාව දීලා නිදහස් කරන්න ජේසුනේ අපිව කුරුස ගසේ සිට දයාව පෙන්වා සමාව දුන් හැටි අදලා ගන්නත් බෑ කුරුස ගසේ සිට දයාව පෙන්වා සමාව දුන් හැටි අදලා ගන්නත් බෑ ඔබ හිස් වූ විලසේ මා හිස් කරනු මැනේ සහාය වන්න මට ජේසු සහාය වන්න මට ජේසු සියලු බලති දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර සදා ජීවනයට අප පමුණුවන සේක්වා. ආමේන්. ස්වාමිනී කරුණා කළ මැනව ස්වාමිනී කරුණා කළ මැනව ක්‍රිස්තුනී කරුණා කළ මැනව ක්‍රිස්තුනී කරුණා කළ මැනව ස්වාමිනී කරුණා කළ මැනව ස්වාමිනී කරුණා කළ මැනව ස්වර්ගයේ දෙවියන් වහන්සේට මහිමය වේවා මෙලොව උන්වහන්සේගේ දවලතන් හට සාමය වේවා දෙවි ස්වාමිනී ස්වර්ගයේ රජාණනි සියලු බලති දෙවි පියාණනි අපි ඔබ වහන්සේට ප්‍රශංසා කරමු ඔබ වහන්සේගේ ගුණ වර්ණනා කරමු
ඔබ වහන්සේට වන්දනා කරමු. ඔබ වහන්සේගේ මහිමය ප්‍රකාශ කරමු. ඔබ වහන්සේගේ මහත් මහිමය නිසා ඔබ වහන්සේට ස්තුති කරමු. ඒකජාත පුත්‍ර වූ ස්වාමී ජේසු ක්‍රිස්තුනි, දෙවි ස්වාමිනි, දේවාශිර්වාදකයාණනි, පියාණන්ගේ පුත්‍රයාණනි, ලොවේ පවහරන ඔබ වහන්සේ අපට කරුණා කළ මැනව. ලොවේ පවහරන ඔබ වහන්සේ අපගේ යතුම් පිළිගත මැනව. පියාණන් වහන්සේගේ දකුණු පස්සේ වැඩ සිටින ඔබ වහන්සේ අපට කරුණා කළ මැනව. ශුද්ධාත්මයන් හා සමග දෙවියන්ගේ මහිමෙහි වැඩවසන්නා වූ ජේසු ක්‍රිස්තුනි, එකම ශුද්ධෝත්තමයන් වහන්සේ ඔබ වහන්සේම, එකම ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේම, එකම පරමෝත්තමයන් වහන්සේ ඔබ වහන්සේම. ආමේන්. අපි යාඥා කරමු. සර්ව පරාක්‍රම දෙවි ස්වාමිනී, සෑම යහපත නික්මෙන්නේ ඔබ වහන්සේගෙන්ය. ඔබ වහන්සේට අනුකූල නොවන කිසිවක් යහපත් නොවන්නේය. ඔබ වහන්සේට ප්‍රසන්න දේ පමණක් කිරීමට ආශාවක් අප තුළ වර්ධනය කළ මැනව. ඔබ වහන්සේගේ ප්‍රේමයේ ගැඹුර දැනගනු සඳහා අපට ආලෝකය දුන මැනව. නැනවත්ව සියලු දේ සලකා බැලීමටද සංසුන්ව ක්‍රියා කිරීමටද අපට දන් උගන්වා වදාළ මැනව. මේකෙදී භාෂදාත්මයන් සමග එකම දෙවියන්ව වැඩ සිටින්නාවුද, රජකම් කරන්නාවුද ඔබගේ පුත්‍රයානන්ද අපගේ ස්වාමින්ද වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙසාම අපට ලැබේවා. ආමේන්. වාඩිවන්න. පළමුවන දේව ප්‍රකාශනය ද්විතීය නීති සංග්‍රහය පොතෙන් උපුටාගත් කොටසකි. මා ඔබට උගන්වන නීති නියෝගයන්ට අමතර වචන එකතු නොකර ඒවා පිළිපැදිය යුතුය. මෝසෙස් ඊශ්‍රායෙල් වරුන්ට කතා කොට මෙසේ කීය. ඔබේ පියවරුන්ගේ දෙවි සමිදානන් වහන්සේ ඔබට දෙන්නට යන දේශයට ඇතුළු වී එය අයිති කරගෙන එහි ජීවත් වන පිණිස ඔබ විසින් ඉටු කළ යුතු මා ඔබට උගන්වන නීති හා නියෝගයන්ට ඊශ්‍රායෙල් වරුනි, දැන් ඉතින් සවන් දෙන්න. මා ඔබට අණ කළ ඔබේ දෙවි සමිදානන් වහන්සේගේ නීති හා නියෝගවලට අමතර වචනයක් එකතු නොකර ඒවායින් කිසිවක් අඩු නොකර ඔබ ඒවා පිළිපැදිය යුතුය. ඒවා ආරක්ෂා කරමින් පිළිපදින්න. මෙසේ කිරීමෙන් සෙසු ජාතීන් ඉදිරියේහි ඔබේ පැනවත්කමත් නැනවත්කමත් කැපී පෙනෙනු ඇත. මේ නීති සියල්ල ගැන ඔවුන්ට සැලවන විට මේ ශ්‍රේෂ්ඨ ජාතියට අයිති සෙනග කෙතරම් පැනවත්ද නැනවත්ද කියා ඔවුන් විස්මපත් වනු ඇත. අපේ දෙවි සමිදානන් වහන්සේගෙන් අපාය දින සියල්ලෙහිදී උන්වහන්සේ අපට ළංව සිටින්නාක් මෙන් වෙන කිනම් ශ්‍රේෂ්ඨ ජාතියකට දෙවි කෙනෙක් ළංව සිටින්නේද? මා අද දින ඔබ ඉදිරියේ තැබූ මේ සියලු නීති මෙන් සාධාරණ නීති හා නියෝග වෙන කිනම් ශ්‍රේෂ්ඨ ජාතියක් සතුව පවතීද? දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. පිළිතුරු ගීය ඔබගේ පිළිතුර සමිඳුනි දැහැමියා ඔබ අභියස සිටින්නේය. සමිඳුනි දැහැමියා ඔබ අභියස සිටින්නේය. සමිඳුනි ඔබේ දෙව් මැදුරෙහි කවරෙකුට සිටිය හැක්කේද? ඔබේ ශුද්ධ කන්දේ කවරෙකුට විසිය හැක්කේද? නිදොස් ලෙස කල් යවන දැහැමි ලෙස වැඩ කරන
අවංක වදන් පවසන තැනැත්තාටය. පිළිතුර සමිඳුනි දැහැමියා ඔබ අභියස සිටින්නේය. ගතු කේලම් නොකියන මිතුරාට නපුර නොකරන අසල්වැසියාට එරෙහිව කටකතා නොපතුරවන තැනැත්තාටය. ඔහු දුදනන් පිළිකුල් කරන්නේය. පිළිතුර සමිඳුනි දැහැමියා ඔබ අභියස සිටින්නේය. සමිඳුන්ට ගරු කරන අයට ඔහු ගරු සරුපා වාසි අවාසි නොතකා සිය පොරොන්දු ඉටු කරයි. ඔහු මුදල් පොලියට නොදෙයි. නිදොස් අයට විරුද්ධව අල්ලස් නොගනී. මෙවන් ගුණැති මිනිසා හට පිරිහීමක් කිසි කලෙක නොවන්නේය. පිළිතුර සමිඳුනි දැහැමියා ඔබ අභියස සිටින්නේය. දෙවන දේව ප්‍රකාශනය පවුල්තුමන් විසින් රෝමනුන්ට ලියන ලද හසුරින් උපටාගත් කොටසකි. සහෝදරීනි, දෙවියන් වහන්සේ මහත් දයාවක් පෙන්වූ බැවින් ඔබගේ ශරීර දෙවියන් වහන්සේට කැප කළ උන්වහන්සේට ප්‍රසන්න වූ ජීවමාන යාගයක් කොට ඔප්පු කරන මෙන් ඔබගෙන් උදක්ම ඉල්ලමි. සැබෑ බුද්ධිමය නමස්කාරය වේ. ඔබ ලෝක ව්‍යවහාරය අනුව හැඩ නොගැසී සිත අලුත් කර ගැනීමෙන් වෙනස් අය වන්න. එවිට දෙවියන් වහන්සේගේ කැමැත්ත එනම් යහපත් වූ පිළිගත යුතු සම්පූර්ණ වූ දේ කුමක්ද කියා ඔබට තේරුම් ගත හැකිය. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. වදාළ වචනය ආත්මයද ජීවනයද වෙයි. සදාතන ජීවනය වචන ඇත්තේ ඔබ වෙතය. හලෙලූයා. ස්වාමීන් වහන්සේ ඔබ සමග වන සේක්වා. ඔබ සමගද වන සේක්වා. සුවිශේෂක ශුද්ධවර මාක්තුමන් විසින් ලියා තිබෙන දේ වාක්‍ය නම් මෙසේය. ස්වාමිනී ඔබ වහන්සේට මහිමය වේවා. තවද ජෙරුසලමින් පරිසවරු ඇතැම් විනයදරයන් සමග උන්වහන්සේ වෙතට පැමිණ උන්වහන්සේගේ ශ්‍රාවකයන් සමහරුන් අපවිත්‍ර අත්වලින් එනම් වත් පිළිවෙත් අනුව අත් නොසෝදා කෑම කනවා දුටෝය. පරිසවරුන් සියලු ජුදෙව්වරුන් පරම්පරාගත සම්ප්‍රදායන් පිළිපදින බැවින් වත් පිළිවෙත් අනුව අත් නොසෝදා මිස කෑම නොකන්නෝය. වෙළඳ පොලේ සිට ආවිට දෝවනය නිමවා මිස ඔහු කෑමට නොඇති. ඔවුන් පිළිපැදීමට බැඳී සිටි තවත් බොහෝ සම්ප්‍රදායන් ඇත. එනම් පිඟන් කලගෙඩි ලෝකඩ හැලි වලම් සේදීමය. පරිසවරුද විනය දරයෝද උන්වහන්සේ අමතා ඔබගේ ශ්‍රාවකයන් පරම්පරාගත සම්ප්‍රදාය අනුව නොහැසිර වත් පිළිවෙත් අනුව අත් නොසෝදා කෑම කන්නේ මන්දයසුව. උන්වහන්සේ පිළිතුරු දෙමින් කෛරාටිකේනි ශුද්ධ ලියවිල්ලේ ලියා ඇති ලෙස ඔබ ගැන යසායා කී මෙම වදන් වැකිය මැනවින් ඔබට ගැලපේ.
මුවෙන් මේ සෙනග මට ගරු කරතේ සිතින් නම් මගෙන් දුරව සිටිති. මිනිස්වා දෙව් දහම් ලෙස උගන්වා නිසරු ලෙස මා නමදිති. ඔබ දෙවියන් වහන්සේගේ ආඥා ඉවතලා මනුෂ්‍යයන්ගේ සම්ප්‍රදායන් පිළිපදින්නහු යයි වදාළසේක. උන්වහන්සේ යලිත් සමූහය අමතා ඔවුන් තමන් වෙතට කැඳවා ඔබ හැම මට සවන් දී තේරුම් ගන්න. පිටතින් මිනිසා තුළට පිවිස ඔහු කෙලසිය හැකි කිසි දෙයක් නැත. මිනිසා තුළින් නික්මන දෙයින් ඔහු කෙලසනු ලබයි. ඇතුළතින් එනම් මිනිස් හදවතින් නපුරු චේතනා, කාම රාග, සොරකම්, මිනිමැරුම්, සල්ලාලකම්, තණ්හා, දුෂ්ටකම, වංචා, හිරියොතප් නැති බව, ඊර්ෂ්‍යාව, අපහාසය, අහංකාරය හා මෝහය නික්මෙයි. මෙකී සියලු නපුරු දේ ඇතුළතින් නික්ම ඒවායින් මිනිසා කෙලසනු ලැබේයයි වදාළසේක. ක්‍රිස්තුස් වහන්සේගේ ගැලවීම දායක සුභාරංචි නම් මෙසේය. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. සුරේඳුනි ස්පර්ශ කළ මෙන් වචනගේනා සෑම වදනම් සිතට නැගේනා සෑම සිතුවිලි සුදත් බලයෙන් පිරිතිරේවා. සුදත් සත්වර ඔබ කෙරේවා. ඔබට වාඩිවන්න. ක්‍රිස්තුස් වහන්සේ තුළ මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරයනි. අපේ සම්ප්‍රදායන් තියෙන සමාජය තුළ එක එක ජාතීන් අතර තියෙන සම්ප්‍රදායන්, එක එක ආගම් අතර තියෙන විවිධ සම්ප්‍රදායන්. දැන් හුඟක් අය මේ දේවල් වලට අන්ධ ලෙස බැඳිලා ඉන්නවා. අන්ධ ලෙස. ඉතින් ජේසුස් වහන්සේ ප්‍රකාශ කරන්නේ අද මේ සම්ප්‍රදායක් තියෙන්නේ අපිව දෙවිඳුන් වෙතට යොමු කරන්නයි. ඒ සම්ප්‍රදාය දෙවියන් කරගන්නට බෑ. ඒ සම්ප්‍රදායක් තිබේ යුත්තේ අපේ ඇතුලාන්තය පිරිසිදු කරගන්නටයි. ඇතුලාන්තය අපිරිසිදුව තියාගෙන සම්ප්‍රදාය පිළිපැදීමෙන් වැඩක් නැහැ. නැත්නම් අර තාපසාරාමේ පූසා වගේ තමයි වෙන්නේ. එක පුංචි කතාවක්. එක්තරා කන්‍යාරාමයක් තිබිලා තියෙනවා. ඉතින් ඒ කන්‍යාරාමේ හැමදාම යාඥා කරනකොට ඒ ගෙදර කන්‍යාරාමේ ඉඳලා තියෙනවා මේ පූසෙක්. ආරාමේ පූසෙක් ඉඳලා තියෙනවා. ඉතින් මේ පූසා ඇවිල්ලා හැමදාම යාඥා කරන වෙලාවට මේ පූසා ඇවිල්ලා කෑ ගහනවා, ශබ්ද කරනවා. දැන් මොකද මේ දේ නිසා මේගොල්ලන්ට හරියට යාඥාවක් කරගන්නට බෑ. ඒ නිසා තාපසාරාමයේ ශ්‍රේෂ්ඨයා මොකද කෙරුවේ? මේගොල්ලන්ට කිව්වා අනිවාර්යෙන්ම මේ යාඥාවට ඉස්සරලා පූසාව බඳින්නට ඕනේ කියලා. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් ඒක ටයිම් ටේබල් එකටත් දැම්මා. වෙලාව දාලා 6 මාර්ච් යාඥාව නම් 6:25ට පූස බැඳීම. 6:25ට පූස බැඳීම 6 මාර්ච් යාඥාව. දැන් මේක
අවුරුදු ගණනාවක් තිස්සේ දැන් මේ දේ සම්ප්‍රදායක් හැටියට ගොඩනැගිලා. ඉතින් මේ නීතිය පනවපු ශ්‍රේෂ්ඨ තාපසාරාමේ ශ්‍රේෂ්ඨයත් ස්වර්ගස්ථ වෙනවා. ඊට පස්සේ වෙන කෙනෙක් පත් වෙනවා. ටයිම් ටේබල් එකේ තියෙනවා පූසා බැදීම. ටික කාලයක් ගියාට පස්සේ පූසත් මැරිලා ගියා. හැබැයි ටයිම් ටේබල් එකේ තියෙන පූස බැඳීම බඳින්න පූසෙක් නැහැ, මැටි පූසෙක්ව ගෙනල්ලා පූසාව බඳිනවා. කවුරු හරි ඇහැව්වා ඇයි මේ මැටි පූසෙක්ව ගෙනල්ලා බඳින්නේ මේ? අම්මෝ ඕවා වෙනස් කරන්නට එපා. ඕක මේ අවුරුදු ගණනාවක් තිස්සේ එන චාරිත්‍රයක්. ඔය චාරිත්‍රය වෙනස් කරන්න නම් බෑ. ඒ චාරිත්‍රය අපි දන්නෙත් නෑ. ඕක අපි කරගෙන යනවා. සමහර වෙලාවට අපේ වත් පිළිවෙතුත් ওই වගේ තමයි. ඇතැම් මේවා අපි දැනුම් තේරුම් පැහැදුම් ඇතිව මේ දේවල් කරනවා. සමහරක් ඒවා අපි දන්නෙත් නෑ ඇයි මේ දේවල් කරන්නේ කියලා. ඒ දෙවියෝ කරගෙන ඉන්නවා. දැන් බලන්න පල්ලිවල මංගල්ල ගත්තම අනිවාර්යෙන්ම මේ කොඩි ගස්සන්න ඕන මේ විදිහටයි, පෙරහැර යන්න ඕන මේ විදිහටයි. බැරි වෙලා ප්‍රීතමෙක් ඇවිල්ලා ඕක වෙනස් කරුවොතින් විනාසයි ඉතින්. ඊපස්සේ කියනවා අවුරුදු ගණනාවක් තිස්සේ අපි ආවේ මෙහෙමයි. අපි අවුරුදු ගණනාවක් තිස්සේ මේක මේ විදිහට කළා. එහෙනම් මේක වෙනස් කරන්න බෑ මේක මේ විදිහට. ඇයි මේ දේ අපි කරන්නේ? මොකද්ද මේ දේ කරන්නේ? දැන් මොකද වෙලා තියෙන්නේ? සම්ප්‍රදාය දෙවියෝ කරගෙන. ජේසුස් වහන්සේ ඔවුන්ට පහර ගැසුවේ සම්ප්‍රදාය දෙවියෝ කරගෙන දෙවියන්ව සම්ප්‍රදායෙන් ඉවතට දාලා තිබුණා. දැන් අද අපි මේ ජීවත් වෙන සමාජය තුළ සබහා ධර්මයේ විසින්ම මේ කොවිඩ් වසංගතය ඇවිල්ලා දැන් සියලු සම්ප්‍රදායන් දැන් ඔක්කොම ඉවරයි. සර මලගයක් වුණාම මොකද වෙන්නේ? දවස් ගානක් මිනිහ කුණු වෙනකන් කරෝල වෙනකන් තියාගෙන නේද? කට්ටිය කාඩ්ස් ගහනවා, කැරම් ගහනවා. එක කට්ටියක් කූපිය දිනවා, එක කට්ටියක් තේ දිනවා, තවත් කට්ටියක් සිගරට් දිනවා, බුලත් පිට දිනවා. තවත් පැත්තකින් බూరు ගහනවා, සූදු පිටි. ඔක්කොම තියෙන මුළු ගමේම තියෙන ඕපදූප ටික එකට එකතු වෙලා ඒක රාශි වෙනවා. ඇයි මේ සම්ප්‍රදාය? මොකද මේ ගෙදර අයව තනි කරන්න හොඳ නැහැ. බලද්දි මේ සම්ප්‍රදාය මහ වදයක්. වියදනුත් අධිකයි. එතන තමයි දැන් අද මත්ද්‍රව්‍ය, මත්පැන්, කසිප්පු, ජාවාරම් මේවා සිදුවෙන තැනක් බවට පත් වෙලා. ඒව වෙනස් කරන්න ගියොතින් ඉවරයි. දැන් සමහර දවස්වලට අපි රාත්‍රී ජාමේ යනවා, මලගෙවල් වල යාඥා කරන්නට යනවා. ගියාම පියතුමා ඇවිල්ලා යාඥා කරනවා. ඒත් නෑ. විහිළු තහළු කර කෑ ගගහ කැරම් ගහන අයද, කාඩ් සෙල්ලම් කරන අයද මේ පියතුමා ඇවිල්ලා දැන් යාඥා කරන කට්ටිය නිශ්ශබ්ද වෙලා ඉන්න ඕන නැහැ. මේ සම්ප්‍රදාය ලොකුයි. දැන් අද මොකද්ද වෙලා තියෙන්නේ ඔය සම්ප්‍රදායන්ට? දැන් මෙන්න සබහා ධර්මයේ විසින්ම අපි සම්ප්‍රදාය දෙවියෝ කරගෙන දෙවියන්ව සම්ප්‍රදායෙන් ඉවතට දාපු නිසා මෙන්න සබහා ධර්මයේ විසින්ම මෙව්වා ගෙනල්ලා තියෙනවා. දැන් අද මොකද්ද කරලා තියෙන්නේ? දැන් මරණු තින් එක කොවිඩ් මරණයක් හෝ වෙනත් මරණයක් හෝ වේවා පැය 24යි. පැය 24න් භූමි දාන කරන්නට ඕනේ. දවස් 7ක් නිදිමරාගෙන ඒවා බෑ. එක රාශී වෙන්නට බෑ. දාන ධර්ම දෙනවා නම් ඒවා බොහොම සුළු වශයෙන් දෙන්නට ඕනේ. මෙන්න දැන් සම්ප්‍රදාය දෙවියෝ කරගෙන හිටපු නිසා, දෙවියන්ව සම්ප්‍රදාය තුල නැති නිසා සබහා ධර්මයේ විසින්ම දෙවියන් විසින්ම නියම තැන දීලා තියෙනවා. ජේසුස් වහන්සේ මොකද්ද කියන්නේ? උන් මේ පිටාතරෙන් මේ සෝදා පවිත්‍ර වීමක් ගැන කතා කරන්නේ. ඔබගේ ශ්‍රාවකයෝ අත හොදන්නේ නැහැ. මේ භාජන සෝදන්නේ නැහැ. ජේසුස් වහන්සේ කියනවා මිනිසාව අපවිත්‍ර වෙන්නේ මේ පිටින් එන දේවල් වලට වඩා මේ
ඇතුලාන්තයෙන්ම එන දේවල්. ඒ අතපය හොදන්න ඕනේ. අද නිරෝධායන පිළිවෙත් වලට අනුව ඒ දේවල් කරන්නට ඕනේ. ඒව අවශ්‍යයි. නමුත් ඊට වඩා මිනිසාව කෙලසන්නේ උන්වහන්සේ පැහැදිලිවම කියනවා මේ ඇතුලාන්තයෙන් එන දේවල් වලින් කාමය, රාගය, තෘෂ්ණාව, ඉසිකෝ මාන්නය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, මාන්නය, ඒ වගේම සතුරුකම්, අසමාදානය, මේ දේවල් වලින් තමයි අපිව විනාශ කරන්නේ. ගලාතිවරුන්ට ලියපු ලිපියේ පාවුලතුමා 5 අපිට බොහොම ලස්සනට පෙන්눔 කරනවා ආත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම ඇතිව හැසිරෙන්න කියලා. දැන් මේ මාංශික තෘෂ්ණාවල කෙනෙක්ගේ ඇතුලාන්තෙන් එන දේ තමයි ඒ කෙනාව යහපත් කෙනෙක් බවට, දැහැමි මිනිසෙක් බවටත්, අධර්මිෂ්ඨ මිනිසෙක් බවටත් පත් කරන්නේ. බලන්න අපිට පැහැදිලි ලෙස ප්‍රකාශ කරනවා ඒ දේ මොකද්ද මේ? මිනිසාව කෙලසන ලයිස්තුවක් දීලා තියෙනවා. ඒවා තමයි මොනවද? කාම මිත්‍යාචාරය, අපවිත්‍රකම, සල්ලාලකම, රූපවැදීම, කොඩිවින, සතුරුකම, විවාදය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, යසස්කාමය, පක්ෂභේද, ආරවුල්, වෛරය, බීමත්කම, සුරාදූත උත්සව. මෙන්න මේ දේවල් මේ තමයි අප මිනිස්සුන්ව, මිනිස් සමාජය විනාශ කරන බලවේග. ඒත් එක්කම මේ මිනිසාව යහපත් මිනිසෙක් බවට පත් කරන සුද්ධාත්ම ඵල 12ක් ගැන කතා කරනවා අපිට. ඒ ලිපියෙම අපිට 5:22 කියනවා සාමය, ප්‍රේමය, ප්‍රීතිය, ඉවසීම, යහපත්කම, විශ්වාසය, මෘදුකම, මර්යාදාව, පිරිසිදුකම, ස්නේහය, සාන්තදාන්තකම, ආත්ම දමනය. මේ දේවල් තමයි මිනිස්සෙගේ ඇතුළාන්තය පවිත්‍ර කරන යහපත් ප්‍රතිඵල. එනිසා අද උන්වහන්සේ ඔබට මට කියන්නේ ඒකයි. අපේ ගෙවල් වල තියෙනවා විවිධ සම්ප්‍රදායන් තියෙනවා. අපි දකිනවා විවාහ මංගල්‍යයක් වෙද්දී, කොටහළු මංගල්‍යයක් වෙද්දී නොයෙකුත් ආකාරයේ සම්ප්‍රදායන් අපේ සමාජය තුල තියෙනවා. එක්තරා විදේශ රටක සේවය කරන මගේ මිත්‍රෙක් ඔහුට මූණ දෙන්නට සිදුවෙච්ච අකරතැබ්බයක් ගැන මට කිව්ව දවස. ඔහු ගිහිල්ලා තියෙනවා එක නිවසකට. ඒ නිවසට ගියාම ඔහු කියනවා මට ස්මෘත්තාවට යනකන් තේ බොන්නට සිදු වුණායි කියලා. මං අහුව මොකද්ද සිදු වුනේ? කියනවා මම ගෙදරකට ගියා. ඒ ගෙදරට ගියාම මම තේ බිව්වා. තේ බීලා මම කෝප්පේ දෙනකොට ඒ කාන්තාව නැවතත් මගේ කෝප්පේට තේ දැම්මා. ඉතින් ඒකත් මම බිව්වා. ආයෙ මම ඉවර වෙලා නැවත මම කෝප්පේ පිළිගන්නනකොට ඒ තැනැත්තිය මට නැවතත් අහපව් ඒ කෝප්පේට තේ දුන්නා. 3 පාරක්ම දැන් දුන්නා. ඊට පස්සේ අහපව් මම කෝප්පේ පිළිගන්නනකොට පෝච්චේ තිබුණේ ටිකයි, ඒ ටිකක් දුන්නා. මම නැවතත් කෝප්පේ පිළිගන්නකොට ඒ තැනැත්තිය ඇවිල්ලා කියනවා we are very sorry, that's all we have. අපිට සමා වෙන්න මෙච්චරයි තියෙන්නේ කියලා. ඊට පස්සේ ඔහු ගිහිල්ලා ඔහුගේ මිත්‍රයාට ගිහිල්ලා කියනවා අද මට හරි පුදුම දෙයකටනේ මූණ දෙන්නට සිදුුනේ. මේ ගෙදරට ගියාම මගේ ස්මෘත්තාවට යනකම් මට තේ බොන්න දුන්නානේ. ඊට කිව්වා අයියෝ මට අමතක වුණා කියන්න පුංචි චාරිත්‍රයක් තියෙනවා මේ සමාජයේ. ඒ තමයි තේ බීලා ඉවරුනාට පස්සේ ඒ දුන්නු තේ ටික ඔක්කොම බොන්න ඕනේ. බීලා කෝප්පේ අනිත් පැත්ත හරවලා පීරිසියත් එක්ක දෙන්න ඕනේ. කෝප්පේ උඩ අතට හරවලා දුන්නොතින් ඒකෙන් ප්‍රකාශ වෙන්නේ මට තව මදි, තව දෙන්නයි කියලා. ඉතින් ඔය වගේ එක එක සමාජය තුල තියෙන විවිධ සම්ප්‍රදායන් තියෙනවා. විවිධ වත්පිළිවෙත් ගොඩනැගිලා තියෙනවා ආගමික සංස්ථාව තුලත්, සමාජමය සංස්ථාව තුලත් ඒවා තුලින් අපිව සම්ප්‍රදායක්, පිළිවෙතක්, වත්පිළිවෙතක් තියෙන්නේ අපිව දෙවියන් වහන්සේ වෙතට යොමු කරන්නටයි. හැබැයි ඒ වත්පිළිවෙත දෙවියන් වහන්සේ කරගන්නට බෑ.
දැන් බලන්න අද කතෝලික සභාව තුලත් වැරදි දෙයක් සිදු වෙනවා. ඒ තමයි දැන් මේ සුද්ධවන්තයින් ඉන්නවා. අපි සුද්ධවන්තයින්ට ගරු කරනවා. අපි සුද්ධවන්තයින්ට වන්දනාමාන කරන්න ගියොත් ඒක වැරදි. ඒක වත්පිළිවෙතක්. ඒ වත්පිළිවෙත අපි දෙවියෝ බවට පත් කරගෙන. මේක හරියට මේ වගේ. දැන් හිතන්න ඔයගොල්ලන්ගේ ගෙදර බොහොම වටිනා ශාකයක් තියෙනවා. අමෘතයක් වගේ පැලයක් තියෙනවා. දැන් ඔබට ඕනේ මේ පැලේ ආරක්ෂා කරගන්න ඔබට ඕනේ. ඒ නිසා මොකද කරන්නේ ඔබ මේ පැලේට වටේටම හිටවන හොඳ මුරුංගලී ටිකක් හිටවන. දැන් මේ මුරුංගලී ටික හිටවලා ටික කාලයක් ගියාට පස්සේ මේකේ කොළ එනවා, මල් එනවා, කරල් එනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔබ ඒකේ කරල් ටික කඩාගෙන කනවා. දැන් ඔබ කල්පනා කරනවා දෙයියනේ මේ කොච්චර සෝක්ද මේ වැට. අපි මේ වැට තමයි ආරක්ෂා කරගන්නට ඕනේ කියලා. දැන් මේගොල්ලෝ මොකද කරන්නේ? මේ වැටෙන් දෙනෝනේ, පළදාව දෙනෝනේ. සල්ලි ලැබෙනවා, විකුණලා සල්ලි ගන්න පුළුවන්. ටික කාලයක් යද්දී අර ආරක්ෂා කරන්නට තියෙන වටිනා පැලේ අමතක වෙනවා. ඒකට වතුර ටිකක්වත් නැහැ, මැරිලා යනවා. මේ ශුද්ධවන්තයින් මේ සියල්ල මේ සභාව තුළ ඇති වුණේ මේ සභාව ආරක්ෂා කරගන්නටයි. හරියට අර වැටට හිටපු ඉනි ටික වගේ. ඉතින් මොකද වෙන්නේ? ස්වාමිලත් කල්පනා කරනවා, මිනිස්සු ඇවිල්ලා වන්දනාමාන කරනවා, කැටේ පිරෙනවා, සල්ලි ලැබෙනවා. ඊට පස්සේ දේවත්වයෙන් පුදන්නට පටන් ගන්නවා. ඒ ශුද්ධවන්තයා පවා කැමති වෙන්නේ නැහැ ඒ දෙයට. මන්ද අපේ උතුම් ගෞරවය, නමස්කාරය ත්‍රියක දෙවියන් වහන්සේට පමණයි අපි දෙන්නේ. ඒ ශුද්ධවන්තයින්ට අපි ගෞරව කරනවා. අපි දිව්‍ය සප්‍රසාදයේ ස්වාමින් වහන්සේටයි. ඉතින් අපි දකින්න සමහර වෙලාවට දිව්‍ය පූජාව පවත්වන අවස්ථාවලදී මේ සප්‍රසාදයේ ස්වාමින් වහන්සේ වැඩ සිටිනවා. ඉතින් උන්වහන්සේ වැඩ සිටින මේ මොහොතේ ඇතැම් අය නමස්කාර කරන්න ගිහිල්ලා සිරුවන් වලටයි. ඒක වැරදි. ඒක මිනිස්සෙක් එනවා ප්‍රතිමාවල් ඔක්කොම තියෙන ඔක්කොම ටික ඉතින් ඒවා ස්පර්ශ කර ඉඹ යනවා. දේව මාතාන් වහන්සේගේ ප්‍රතිමාවක් තියෙනවා, ගොඩක් ඉහළ තැනක තමයි තියලා තියෙන්නේ. හරි උසයි. අල්ලන්නත් බෑ. ගොඩක් උසින් තියලා තියෙන්නේ. අත පොවන හරියක නෙමෙයි. ඔහුගේ අතේ කුඩයක් තියෙනවා. ඔහු මොකද කරන්නේ? මේ කුඩෙන් ගිහිල්ලා පල්ලෙහාම තියෙන කොටසට කුඩේ තියලා කුඩේ මිට ඉඹිනවා. බලද්දි කුඩේ තියලා තියෙන දේවමෑණියෝ යක්ෂාව පාගගෙන ඉන්නේ. යක්ෂාවයි පාගගෙන ඉන්නේ. සමහර අපේ දෙවස්ථාන වලත් එහෙමයි. දේවමෑණන්ගේ යක්ෂාව පාගගෙන ඉන්න ප්‍රතිමාවල් තියෙන මිනිස්සුන්ට උසමදි ගිහිල්ලා අත ගාලා ඉඹලා එනවා යක්ෂයාව සමහර විට. මේ අය ඉන්නේ අපිට වන්දනාමාන කරන්නට නෙමෙයි, වන්දනාමාන කරන්නේ අපි දෙවියන් වහන්සේටයි. නැත්නම් අපි සම්ප්‍රදාය දෙවියෝ කරගෙන දෙවියන්ව සම්ප්‍රදායෙන් එළියට තල්ලු කරුවොත් ඒක මහා පාපයක්. පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයන්ගේද නාමයෙන් ආමෙන්. අපි සියලු දෙනාම නැගිට සිට අපගේ විශ්වාසය අපි මෙසේ ප්‍රකාශ කරමු. එකම දෙවියන් වහන්සේ කෙරෙහි මම විශ්වාස කරමි. අහසා පොළවද නොදෙනොබින සියල්ලද මවවදාළ සියලුවන්ති දෙවියන් කෙරෙහි විශ්වාස කරමි. දෙවියන් වහන්සේගේ එකජනිත පුත්‍රයාණන්ද එකම ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. උන්වහන්සේ සෑම කාලයකම පෙර පියාණන්ගෙන් ජනිත වූසේක. උන්වහන්සේ දෙවියන්ගෙන් දෙවියෝද ආලෝකයෙන් ආලෝකයේද සැබෑ දෙවියන්ගෙන් සැබෑ දෙවියෝද වනසේක. ජනිත වූ නමුත් මානවල පියාණන් වහන්සේ සමග එකම බවත්වය ඇතුව උන්වහන්සේ වැඩ සිටිනසේක. උන්වහන්සේ හේතු කොටගෙන සියල්ල මානු ලැබුවේය. මිනිස් අවබෝධයසාද අපගේ ලැබීම උදෙසාද
උන්වහන්සේ ස්වර්ගයෙන් බැස වදාළසේක. ශුද්ධාත්මයන් වහන්සේගේ අනුභවයෙන් කන්‍යමරියාවන්ගෙන් මිනිස් වාගෙන උන්වහන්සේ මනුෂ්‍ය වූසේක. තවද උන්වහන්සේ අප උදෙසා පොන්සියෝ පිලාත් යටතේ කුරුසියේ නැගසුණු ලැබ මරණ වේදනාවින්ද උපතේ තැන්පත් කරනු ලැබුසේක. ශුද්ධ ලෙවිලි පරිදි උන්වහන්සේ තුන්වනදා උත්ථාන වූසේක. උන්වහන්සේ ස්වර්ගාරෝහණව පියාණන් වහන්සේගේ දකුණු පාර්ශ්වයේ වැඩ සිටිනසේක. ජීවිතුන්ද මලුන්ද විනිශ්චය කරන්නට උන්වහන්සේ මහිමාන්විතව නැවත වඩිනසේක. උන්වහන්සේගේ රාජ්‍යයට කෙළවරක් නොමැත්තේය. පියාණන් වහන්සේගෙන් හා පුත්‍රයන් වහන්සේගෙන් හා නික්මෙන සවිදානන්ද ජීවදායකයානන්ද වූ ශුද්ධාත්මයන් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. උන්වහන්සේ පියාණන්ද පුත්‍රයානන්ද සමග එකම වන්දනාවක් මහිමයක් ලබනසේක. උන්වහන්සේ දෙවිසුරු මගින් කතා කළසේක. අපොස්තලයන්ගෙන් පැවතෙන එකම ශුද්ධ කතෝලික සභාව කෙරෙහිද විශ්වාස කරමි. පෞකමාව සඳහා එකම ප්‍රසාද ස්නාපනයක් ඇති බව අදහා ගනිමි. තවද මලුන්ගේ නැවත නැගිටීමද මත්පැන් ජීවිතයද බලාපොරොත්තු වෙමි. ආමේන්. අපි දැන් අපගේ ආයදීම් අපේ දෙවිපියාණන් වහන්සේ වෙත මෙසේ පුද කර සිටිමු. විශ්වාසකින්ගේ යැදුම් ස්වාමිනී අප කරන යාඥා අසවදාළ මැනව. ස්වාමිනී අප කරන යාඥා අසවදාළ මැනව. ආදර දෙවි පියාණනි, දෙවිදු වදනින් අප ආධ්‍යාත්මික පෝෂණය කරන්නා වූ සුදතුම් පියතුමා ඇතුළු රදගුරුතුමන්ලා, පූජකතුමන්ලා හා කන්‍යා සෝයරියන්ද සියලුම වසංගතයන්ගෙන් මුදා රැකගන්නා පිණිසද ස්වාමිනී අප කරන යාඥා අසවදාළ මැනව. ආදර පියාණනි, පුහු බාහිර සම්ප්‍රදායන්ගෙන් බැහැර වී දෙවියන් වහන්සේගේ අනට කීකරු වී ජීවත් වන්නටත් සෑම විටම දෙවියන් වහන්සේ තුල බලාපොරොත්තුවෙන් යුතුව ජීවත් වීමටත් අවශ්‍ය වරම් ලැබෙන පිණිසද ස්වාමිනී අප කරන යාඥා අසවදාළ මැනව. ආදර දෙවි පියාණනි, අප රට තුල සීඝ්‍රයෙන් පැතිරී යනා වූ වසංගත තත්වයෙන් අප සියලු දෙනා ඔබ වහන්සේගේ දිව්‍ය සංරක්ෂණය තුල රැකගෙන ඔබ වහන්සේගේ ජීවනයේ හුස්ම රෝගී වූ සැමහට දානය කරන පිණිසද ස්වාමිනී අප කරන යාඥා අසවදාළ මැනව. ආදර දෙවි පියාණනි, කොරෝනා වසංගතය හමුවේ රෝගී වූ සැමට අප උපස්ථාන කරන්නා වූ වෛද්‍යවරුන් හා හෙදියන්ද සෞඛ්‍ය සේවයේ නියැලී සිටින සෑම දෙනාටද අවශ්‍ය මානසික හා ආධ්‍යාත්මික නිරෝගීකම ඔබ වහන්සේගේ නිරතුරු ලැබෙන පිණිසද ස්වාමිනී අප කරන යාඥා අසවදාළ මැනව. අපි මේ මොහොතේ විශේෂ යාඥා කරමු. අප දේශයේ තුලත් විශේෂයෙන්ම හුඟක් පවුල් මේ මොහොත වන විට මේ COVID-19 වසංගතයට ගොදුරු වෙලා පවුල් පිටින් අසරණ වෙලා දැඩි සත්කාරවල ඇතැම් අය ප්‍රතිකාර ලබන. අපි උන්වහන්සේගේ දයාවතට බාර කරමු. දැන් අපත් එක්ක මේ මොහොතේ සජීවීව සම්බන්ධ වෙන ඔබගේ අයදීමත් උන්වහන්සේට බාර කරන්න. මේ තව ස්වල්ප මොහොතකින් මේ ජේසුගේ ශ්‍රී ශරීරයේ ශ්‍රී රුධිරය බවට මේ මිදිරස මේ පූප හැරෙද්දී අපේ ජීවිතත් වෙනස් කරන්නට කියලා උන්වහන්සේට බාර කරමු. විදේශ රටවල හුඟක් අය සිටිනවා අසරණ වෙලා. තම රටට පැමිණීමට නොහැකිව රැකියාව කරපු ස්ථානයේ මුදල් ටික ලබා ගන්නට නොහැකිව වීසා බලපත්‍ර ලබා ගන්නට නොහැකිව අසරණ වෙලා ඉන්නවා ගොඩක් අය. ඒ හැම කෙනෙක්වම අපි බාර කරමු මේ මොහොතේ. විවිධ ලෙඩ රෝග තුල අසරණ වෙලා සිටිනවා. ශල්‍ය කර්මයන්ට භාජනය වීමට සිටිනවා.
ශල්‍ය කර්මයන්ට භාජනය වෙලා සිටිනවා. සුදු ස්වාමිනී ඒ සියල්ලක්ම අපි ඔබ වහන්සේ ඉදිරියේ තබනවා ස්වාමිනී. ඔබ වහන්සේම අපිට පොරොන්දු වී තිබෙනවා සුදු ස්වාමිනී. ඔබ මාගේ නාමයෙන් අයදෙන කවර දෙයක් උද මම ඔබට දෙන්නෙමි කියා. එබැවින් ඔබ වහන්සේගේම නාමයෙන් ඉල්ලා සිටිනවා මේ සියල්ල අප වෙත දානය කරන්න. ඔබ වහන්සේට සදා මහිමයත් ගෞරවයත් ප්‍රශංසාවතත් වේවා. ආමේන්. පඬුරුප්ප කිරීම. සහෝදරවරුනි මාගේ සහ ඔබගේ යාගය සියලු බලති දෙවියන් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න. ස්වාමින් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් වන සදාද අපරතමන් වහන්සේගේ මුළු සුදු සභාවට ප්‍රයෝජනයක් වන සදාද ඔබගේ හස්තවලින් ස්වාමින් වහන්සේ මේ යාගය පිළිගන්නාසේක්වා. නැගිට සිටින්. සදාතන දෙවි පියාණනි මේ පරිශුද්ධ බිලිපඬුර හා මුසු අපගේ යාගය මගින් ඔබ වහන්සේගේ පිතෘක ආශිර්වාදය නිතර පමුණවාලීමට අප වෙතට කරුණා කළ මැනව. මෙම ප්‍රසාද නිධානය මගින් ඔබ වහන්සේ ආරම්භ කළ අපගේ ගැලවීමේ කෘත්‍යයද අප කෙරෙහි සම්පූර්ණව සිර කළ මැනව. මේකෙදී අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. ඔබගේ සිත යොමු කරන්න. ස්වාමින් වහන්සේ වෙත යොමු කර සිටිමු. අපගේ දෙවියන් වන ස්වාමීන් වහන්සේට ස්තුති කරමු. ඒ යෝග්‍ය වූද යුතුයද ක්‍රියාවකි. පරිශුද්ධ පියාණනි සියලු බලති සදාතන දෙවි ස්වාමිනී සෑම කල්හිද සෑම තැන්හිද අපි ඔබ වහන්සේට ස්තුති ප්‍රශංසා කිරීම සැබවින්ම යෝග්‍යය යුතුය සාධාරණය ගැලවීම දායකය. පාපන්ධකාරයේ ගැලේ විසිරී ගිය ඔබ වහන්සේගේ දරු කැල ඔබ පුත්‍රයාණන්ගේ ශ්‍රීලය මගින්ද ශුද්ධ ආත්මයන් වහන්සේගේ අනුභවයෙන්ද
මෙහි පිට ඔබ වහන්සේගේ පවුල මෙන් එක්රැස් කළසේක. මෙසේ ඔබ වහන්සේගේ ශුද්ධ සභාව පරිශුද්ධ ත්‍රිත්වයේ කත්වයෙන් බඳිනු ලැබ ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය මෙන්ද ශුද්ධාත්මයන් වහන්සේගේ මන්දිරය මෙන්ද මෙහි පිට ඔබගේ කරුණා මහිමය පසසන්නේය. එහෙන් අපදු සුරසේනාවන් හා එක් වී ඔබ වහන්සේගේ ප්‍රශංසාවත් මහිම ප්‍රභාවත් මෙසේ වර්ණනා කරමු. සුවිශුද්ධ සුවිශුද්ධ ලෝකාග්‍රේ ස්වාමීන් වහන්සේ සුවිශුද්ධ ආසත් පොළොවත් ඔබගේ මහිමෙන් පිරිදෙවේ. ස්වර්ගයේ ජයශ්‍රී වේවා. ස්වාමීන් වහන්සේගේ නාමයෙන් වඩිතුමාණන් භාග්‍යවත්ය. ස්වර්ගයේ ජයශ්‍රී වේවා. එසේය ස්වාමිනී ඔබ වහන්සේ සැබවින්ම සවිශුද්ධය සියලු ශුද්ධතාවයල් පත ඔබ වහන්සේමය. එයින් ඔබගේ ආත්මයන් වහන්සේගේ අනුභවයෙන් මේ පඬුරු පරිශුද්ධවත් කරමින් අපි ආයදෙමු. අපේසේ අදුනේ මේ පඬුරු අප උදෙසා අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පත්වනු සඳහාය. උන්වහන්සේ දුක් සහිත මරණයට සිය කැමැත්තෙන් තමන් පවරා දෙනු පෙර පූපේ රැගෙන ඔබ වහන්සේට තුති පුදමින් එය කඩා සුඛීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ හැම මෙයින්ගෙන අනුභව කරන්න. සබවින්ම මේ ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරය. ස්වාමිනී මාගේ දෙවියනි. රාත්‍රී භෝජනය වැළඳූ පසුව උන්වහන්සේ සේම කුසලානුද රැගෙන නැවත තුති පුදා ස්වකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින්ගෙන පානය කරන්න. සබවින්ම මේ අභිනව වූ දානන්ත වූද ගෙවිසුමේ මාගේ රුධිර කුසලානයි. පව්කමාව සඳහා ඔබ උදෙසාද සියලු මනුෂ්‍යයන් උදෙසාද ඒ වගුරුණු ලබන්නේ. මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න. මාගේ ස්වාමිනී මාගේ දෙවියනි. ඔබ ආදරේ මෙතෙකයි කියා කුරුසේ තුලින් දිස්වේ මගේ ජේසුනි. අප විශ්වාස කරන අභිරහස ප්‍රකාශ කරමු. ස්වාමිනී ඔබ වහන්සේ උතුසේක. ස්වාමිනී ඔබ වහන්සේ උදානෝසේක. ස්වාමිනී ඔබ වහන්සේ නැවත වඩිනසේක. එහින් පියාණන් වහන්සේගේ මරණයද උත්ථානයද සිහිපත් කරමින් ජීවනදායක පූපේද ගැලවීමදායක කුසලානද අපි ඔබ වහන්සේට පුද කරමු. ඔබ හැමෙන් සිටගෙන ඔබට සේවය කරන්නට සුදුසුසන් වශයෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට තුති පුදමු. තවද ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයට ශ්‍රී රුධිරයට සහභාගී වන්නා වූ අප සැම දෙනම ශුද්ධ ආත්මයන් වහන්සේ විසින් එක්සත් කරනු ලබන ලෙස අපි ආනත වයද සිටිමු. ස්වාමිනී මුළුලෙහි පැතර පවත්නා ඔබ වහන්සේගේ ශුද්ධ සභාවසේ කළ මැනව. ෆ්‍රැන්සිස් නැමැති අපොදු පියානන්ද මැල්කම් රංජිත් නැමැති අපාක රද ගුරුතුමන්ද සහායක රද ගුරුතුමන්ලාද විශ්‍රාමික රද ගුරුතුමන්ලා සමග සකල පූජක හා පැවිදි පිරිස සමගින් දැන් මේ දිව්‍ය යාගයට සහභාගී වන්නා වූ සෑම කෙනෙක් සජීවී වපත් සමග සහභාගී වන්නා වූ සෑම කෙනෙක් සමගින් එම සභාව දයගුණෙන් පිරිපුන් වන්නට සලස්වනු මැනව. මේ මොහොතේ අපි ඔබගේ පවුල් වල නැසී ගිය අය සිහිපත් කරන්න. විශේෂයෙන් මේ කොරෝනා වසංගතයෙන් දිනපතා මිය දෙනවා අප ලංකාව තුළ 200කට වැඩි ගණනක්. ඒ හැම කෙනෙක්වම අපි සිහිපත් කරමු.
උත්තානයේ බලාපොරොත්තු ඇතුව මේගේ අපගේ සහෝදර සහෝදරයන්ද ඔබ වහන්සේගේ දානුකම්පාව කෙරෙහි විශ්වාසය ඇතුව නැසුන අනුකුසයල්ලන්ද සීකර ඔබ වහන්සේගේ ශ්‍රී වතමඩලේ ආලෝකයේ වෙතට වුන් පිළිගත මැනව අප සියල්ලන්ට දානුකම්පා කළ මැනව භාග්‍යවත් දේ මාතාවන් වන කන්මරියාවන්ද භාග්‍යවත් අපොස්තලවරුන්ද සෑම කාලයන්හිම ඔබ වහන්සේගේ කැමැත්ත ඉටු කරමින් දිව්‍ය සිල් ශුද්ධවන්තයන්ද සුදෝ ජුසේවාස් මුනිතුමන්ද සුදෝ හෙලේනා මුනිස්වරියද සමගින් එම සභාව දායගුණයෙන් පිරිපුන් වන්නට සලස්වනු මැනව තවද උන්වහන්සේ සමග ඔබ වහන්සේට ප්‍රශංසා කිරීමටද ඔබ වහන්සේගේ මහිමය වර්ණනා කිරීමට ඔබ වහන්සේගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් අපට වරම් දුන මැනව ඔබේ දෑත් වැඳ ගන්න උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරෙහිද සියලු බලති දෙවි පියාණනි ශුද්ධාත්මයන් හා සමග එක්ව වැඩවසන්නා වූ ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදාටමත් වේවා ගැලවීමදායක අනුපන්නතින් ප්‍රගුණ වේ දේව උපදේශයෙන් පුහුණු වී ජේසුස් වහන්සේම අපට ගැන්වූ එතුම් බලගත් යාඥාවෙන් අපි මෙසේ දේව තාත්තට ප්‍රශංසා කරමු ස්වර්ගයේ වැඩසිටින අපගේ පියාණනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙලෙවිට වේවා අපගේ දිනදා භෝජනය අද අපට දානය කළ මැනව අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව පාප අවස්ථාවන්ට අසුවීමට අපට ඉඩ නොදී අයහපතින් අප මුදාගත මැනව ස්වාමිනී සිළුව යහපතින් අප මුදාල්න මෙන්ද අපගේ මෙම ජීවිත කාලෙදී අපට සාමේදන මෙන්ද අපි ආයදමු ඊට වහන්සේගේ කරුණාබර පිහිට ලැබ නිරතුරුම පවෙන් මෙදී සිළු කරදරෙන් සුරක්ෂිත වී අපගේ ගැලවුම් කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු රාජ්‍යයේද බලයේද මහිමයේද සදාටම ඔබ වහන්සේගේය සාමය ඔබ සමග තබා යමේ මාගේ සාමය ඔබට දෙමි සුඛිය ශ්‍රාවකයන් නමතව දාල ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීනි ඔබ වහන්සේ අපගේ පාපයන් නොතකා ඔබගේ සභාවේ විශ්වාසයේ සලකා ඔබ වහන්සේගේ කැමැත්ත පරිදිම සභාවට අප පවුල් තුළට සාමය සමගිය දානය කරන්නට කරුණා කළ මැනව ඔබ වහන්සේ සදාටම වැඩ සිටිනසේක රජකම් කරනසේක ආමේන් ස්වාමීන් වහන්සේගේ සාමය සමාදානය ඔබ සියලු දෙනා සමග නිතරම පවතේවා ඔබ සමගද පවතීවා අපි එකිනෙකාට සාමය ප්‍රාර්ථනා කරමු ඔබට සාමය වේවා ලොවේ පව්හරණ දේවාජපාලකයාණනි අපට කරුණා කළ මැනව ලොවේ පව්හරණ දේවාජපාලකයාණනි අපට කරුණා කළ මැනව ලොවේ පව්හරණ දේවාජපාලකයාණනි අපට සාමය දුන මැනව ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ ශ්‍රී රුධිරය ලබා ගැනීම විනිශ්චය කරුණු ලැබීමටත් වර්ධ කරුණු ලැබීමටත් හේතුවක් නොවේවා ඔබ වහන්සේගේ යහපත්කමින් මාගේ ශරීරයට සහ ආත්මයට ඒ ආරක්ෂාවද ඖෂධයක්ද වේවා මෙන්න ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මෙන්න දේවාජ බාලකයාණෝ ලොවේ පාපේ දුර්ලන තැනන් වහන්සේ දුර්වල දුබල අපෝ ශක්තිමත් කරන බලගතු කරන සෝපත් කරන දිව්‍ය වෛද්‍යවරයාණෝ අජ බාලකයන්ගේ භෝජනයට කැඳවීම ලද්දෝ භාග්‍යවන්තයෝය ස්වාමිනී ඔබ වහන්සේ මාගේ නිවසට වඩින්නට මම සුදුසුෙක් නොවෙමි
ඒත් වචනයක් පමණක් වදාළ මැනව එවිට මාගේ ආත්මය සුවවන්නේය. ප්‍රියාදර සහෝදර සහෝදරිනි, ඇතැම් අයට සජීවීව මේ දිව්‍ය පූජා යාගයට දේවස්ථානයකට ගොස් සහභාගී වෙන්නට බැහැ. සජීවීව සප්‍රසාදේ ස්වාමින් වහන්සේව ලබා ගන්නට හැකියාවක් නැහැ. නමුත් දැන් ඔබට පුළුවන්. ඒ අධ්‍යාත්මිකව ආශාවෙන් යුතුව උන්වහන්සේව ලබා ගන්න. ඔබ අධ්‍යාත්මිකව දැන් උන්වහන්සේව ලබාගෙන උන්වහන්සේට බාර දෙන්න ඔබ. මාගේ පිසිනා සමිදුවබයි විඩාබරව හදවතට මගේ සහනය ඔබ පමණයි. කියාගන්න බැරි දහසක් දේ දන්නා දෙවිඳු ඔබයි. මේ දිවි ගමනේ ඔබ නැතිනම් මා හරිම අසරණයි. මේ දිවි ගමනේ ඔබ නැතිනම් මා හරිම අසරණයි. දේවදයාවයි මට සුව දෙන්නේ, දේවදයාවයි මට සිත දෙන්නේ, දේවදයාවයි මා ගලවන්නේ, දේව ආදරය මා පුරවන්නේ, දේව ආදරය මා පුරවන්නේ. කඳුලින් බරරු දෙනෙත මාගේ පිසිනා සමිදුවබයි. විඩාබරව හදවතට මගේ සහනය ඔබ පමණයි. කියාගන්න බැරි දහසක් දේ දන්නා දෙවිඳු ඔබයි. මේ දිවි ගමනේ ඔබ නැතිනම් මා හරිම අසරණයි. මේ දිවි ගමනේ ඔබ නැතිනම් මා හරිම අසරණයි. අපි යාඥා කරමු. දෙවී ස්වාමිනී, ස්වර්ගීය භෝජනෙන් තෘප්තිමත් වී අප ඔබ වහන්සේට තුති පුදමින් මෙසේ ආයෙදිමු. මේ භෝජනය අනුවසින් අප හදවත් ඔබගේ ප්‍රේමයෙන් දැල්වුව මැනව. අප සොයුර සොයුරට අප කරන සේවාවන්හි දිරිගැන්වුව මැනව. මේකෙදී අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්.
අපි මේ සතිය ස්වාමීන් වහන්සේට බාර කරමු. උන්වහන්සේගේ දෑතේ තබමු. ගිය සතියේදී මම යාඥා කළා විශේෂයෙන් කුඩා දරුවෙක් සම්බන්ධයෙන්. ඒ දරුවගේ වකුගඩුව වලින් පෙරී එන මුත්‍රා නැවත වකුගඩුව වෙතටම ගමන් කරන බව. ඒ දෙමව්පියෝ ලොකු කඩාවැටීමක් තුළ යාඥා පිහිට ඉල්ලා සිටියා. ස්වාමීන් වහන්සේ මහා විශාල ප්‍රාතිහාර්යයක් සිදු කළා. වෛද්‍යවරු පරීක්ෂණය කරලා කිසිදු ශල්‍ය කර්මයක් කරන්නට අවශ්‍ය නැති බව ප්‍රකාශ කරලා තිබුණා. දැන් ඒ කිසිදු සිරවීමක් අවහිරවීමක් නැහැ. නැවත වකුගඩුව වෙතට මුත්‍රා ගමන් කිරීමක් සිදු වෙන්නේ නැහැ. ඒ සාමාන්‍ය ලෙස සිදු වෙන බව උන්වහන්සේට මහත්සේ ප්‍රශංසා කරනවා. ඒ වගේම මේ සතියත් අපි බාර කරමු. විශේෂයෙන්ම අපේ ජීවිත රැඳිලා තියෙන උන්වහන්සේගේ දෑතෙයි. අද අපිට මරණ සහතිකය අතේ තියාගෙන ජීවත් වෙන්නට සිදු වෙලා තියෙන කාලයක්. අද පෞල් පිටින් මේ වසංගතයට ගොදුරු වෙලා ඇතැම් අය කිසිම හවුහරණක් නැතිව අසරණ වෙලා නිවෙස්වල අද ස්පිරිතාලයක් බවට පත් වෙලා ජේසුනි අපේ කඳුළු පිස දමන්න ජේසුනි. මේ පෞල් වලින් කඳුළු පිස දමන්න ඔබ වහන්සේ හැර අප කාවෙත යන්නද? ඔබ වහන්සේ අපිට සුවය දෙන්නේ නැත්නම් අපිට සුවයක් කොයින්ද ජේසුනි? අපේ කඳුළු පිස දමන්න ජේසුනි. පිස දමනු මන සමීදුනේ අපේ දුක් කඳුළු පිස දමනු මන සමීදුනේ අපේ දුක් කඳුළු පිස දමනු මන සමීදුනේ අපේ දුක් කඳුළු පිස දමනු මන සමීදුනේ අපේ දුක් කඳුළු. ඔබ වහන්සේ ස්වාමිනී අපිට අනාවරණය කරනවා. එළිදරව්ව පොතේ 21 වෙනි පරිච්ඡේදයේ සමිදානෝ අපේ දෙනතින් කඳුළු පිස දමන සේක. මරණය තවත් නැත, හඬා වැළපීම් තවත් නැත. සුදු ස්වාමිනී මේ බලගත් වචනය දේශයක් හැටියට අද දකින්නට අපිට පිහිට වෙන්න. ඔබ වහන්සේ ඒ හැම රෝගී වෙලා අසරණ වෙලා ඉන්න හැම පවුලක්ම ඔබ වහන්සේ ආශිර්වාද කරන්න ස්වාමිනී. ඔබ වහන්සේ කල්වාරියේ කුරුසේ සිට සිඳහෙළුවා වූ ඒ අමිල ශ්‍රී රුධිරයෙන් අපව එන්නත් කරන්න ජේසුනේ. අපට ප්‍රතිශක්තිකරණය දෙන්න ඔබ වහන්සේගේ අමිල ශ්‍රී රුධිරය අපේ කර්ණිකා කෝෂිකා හරහා ගමන් කරමින් අපව සුවපත් කරන්න ජේසුනි. අපේ රැකී ආරක්ෂා ආශිර්වාද කරන්න. ව්‍යාපාර දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආශිර්වාද කරන්න. විභාගවලට පෙනී සිටින දූ දරුවන් අද ඔවුන් නැඬු කඳුලෙන් සිටින්නේ තමුන්ගේ අධ්‍යාපන කටයුතු කරගන්නට හැකියාවක් නැතුව, ඔන්ලයින් ඔස්සේ අධ්‍යාපනය කරගන්නට ඩිවයිස් එකක් නැතුව දුක් විඳින දරුවෝ කොච්චර ඉන්නවද? මට කී දෙනෙක් නම් කෝල් කරලා කියනවාද අනේ ෆාදර් මගේ පුතාට මගේ දුවට ඉගෙන ගන්නට දෙයක් නැහැ. අපිට තියෙන චූටි ෆෝන් එකක් ඒකෙන් පේන්නේ නැහැ. මොනතරම් අසරණ වෙලාද ජේසුනේ උන් අද. පුළුවන් අය කොහොම හරි ඉගෙන ගන්නවා, බැරි අය අසරණ වෙලා. මම මේ දරුවන්ට අධ්‍යාපනය දෙන්නට කියලා අවශ්‍ය කරන හැම දෙයක්ම සූදානම් කරගෙන ඉද්දී ආයි ලොක්ඩවුන් එකක් ආවා. හැම තැනින්ම බාධා ජේසුනේ. නමුත් ඔබ වහන්සේ අපිත් එක්ක ඉන්නව නේද ජේසුනේ? තවත් පැත්තකින් අපේ දරුවෝ මත්ද්‍රව්‍ය වලට බැහැ වෙලා, මත් පැන් වලට දෙමව්පියෝ බැහැ වෙලා, අසබි දේවල් වලට ගේම්ස් වලට බැහැ වෙලා කාලය විනාශ කරගන්නවා ජේසුනේ. අද ඒ නිසා දෙමව්පියෝ දුක් විඳිනවා. විදේශ රටවල ඉන්න අම්මලා හැඬු කඳුලෙන් ඉන්නේ ජේසුනේ. ඔවුන් කියනවා මට අනන්ත අප්‍රමාණව කියනවා අනේ ෆාදර් අපි සල්ලි අරිනවා
අපේ දරුවෝ මත් කුඩු වලට මත් ද්‍රව්‍ය වලට බැහැ වෙලා විනාශ වෙලා අපි 17 දුක් විඳිනවා ෆාදර්. ස්වාමිනේ ඔබ වහන්සේ අපේ කඳුළු පිස දවන්න ස්වාමිනේ. ඔබ වහන්සේ ඒ හැමත සැනසීම දෙන්න සුවය දෙන්න. පිස දමනු මැන සමීදුනේ අපේ දුක් කඳුළු පිස දමනු මැන සමීදුනේ අපේ දුක් කඳුළු විශ්වාසයෙන් කියන්න ඔබ පිස දමනු මැන සමීදුනේ අපේ දුක් කඳුළු පිස දමනු මැන සමීදුනේ අපේ දුක් කඳුළු විවාහ ජීවිතයට පත් වෙලා වසර ගණන් ගෙවී ගිහිල්ලා තවමත් දරුවෝ නැහැ. පෞල් ජීවිත කැඩිලා බෙදලා විසිරලා ගිහිල්ලා රැකී ආරක්ෂා නොමැතිව අසරණ වෙලා තරුණ දූපතුන් අධෛර්ය වෙලා අසහනයට පත් වෙලා ජේසුනි ඔබ වහන්සේට මේ දුක පේනවා නේද? ශල්‍ය කර්මයන්ට භාජනය වෙලා දැන් නිවාසිකව ප්‍රතිකාර ලබන ඒ හැම කෙනෙක්ම ඔබට බාර කරනවා ජේසුනි. ඔබ වහන්සේ අපිට සුවය දෙන්නේ නැත්නම් අපිට සුවයක් කොයින්ද? ඔබ වහන්සේ අපිට රැකවරණය දෙන්නේ නැත්නම් අපිට රැකවරණයක් කොයින්ද? මේ සතිය තුළ ගත වෙන හැම තප්පරයක් පාසාම මේ භයානක වසංගතෙන් අපව ආරක්ෂා කර දෙන්න සුදු ස්වාමිනී. පිස දමනු මැන සමීදුනේ අපේ දුක් කඳුළු 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 ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සර්ව බලධාරී දේව මහෝත්තමයන්න් වන පියාණන් වහන්සේද පුත්‍රයන්න් වහන්සේද ශුද්ධාත්මයන්න් වහන්සේද ඔබ සමාශිර්වාද කොට සුවපත් කොට ආරක්ෂා කරනසේක්වා. ආමේන්. යන්න සාමෙන් හා ප්‍රේමෙන් ජීවත් වන්න. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. අප සමග වැඩ සිටිනා ජේසුනී ඔබ ජීවමානයි අප සමග වැඩ සිටිනා යුගාන්තය දක්වා අප සමග වැඩ සිටින්නේ ඔබයි ජේසුනී ඔබ ජීවමානයි අප සමග වැඩ සිටිනා සියලු දෙනාම සාන්ත කුරුසේ අඩයාලමින් අපේ සසරන් ඇම්පලවා දේවා අපගේ ජේ ස්වාමිනේ පිතාගේ පුත්‍රයාගේ ස්පින්දු සාන්තුගේත් නාමෙන් ආමෙන්. සෑම සිකුරාදා දිනකම සවස 7ට කුරුස දහන මෙහෙයට ඔබට සජීවීව සහභාගී වෙන්නට පුළුවන්. ඒ වගේම සෑම ඉරු දිනකම උදෑසන 7ට සුදු දිව්‍ය පූජා යාගයට ඔබට සජීවීව සහභාගී වෙන්නට පුළුවන්. සියලු දෙනාටම
ජෙස්පේටයි ජේසුපීටයි ෆාදර්.